කරන්නට යෙදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පඬිත ත්‍රිපිටක ධර්මවේදී හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේව ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතින් ඇරයුම් කරනවා. මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनि राजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, අදත් මේ රාත්‍රියේ ලක්හඬ ගුවන් විදුලිය තුලින් සිද්ධ වෙන ධර්මදේශනා මාලාවේ අද දිනට નિયમિત උතුම් ධර්මානුශාසනාවයි ඔබ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන්නේ. ශ්‍රවණය කරමින් සිටින්නේ. පින්වත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය සම්පූර්ණයෙන්ම අපට හිත හදා ගන්නයි උදව් කරන්නේ. මේ සියලු ප්‍රශ්න මානසික මට්ටම මුල් කරගෙන පදනම් කරගෙන සිදුවන්නක්. ඒ නිසා මේ සියල්ලටම වඩා පින්වත්නි, හිත හදාගන්න එක අතිශය වැදගත් කාරණයක්. හිත ප්‍රවේශම් කරගත්තාම සියලු තැනම ප්‍රවේශම් වුණා වෙනවා. සියලු තැනදීම පරිස්සම් වුණත් වෙනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම අපේ හිත ප්‍රවේශම් කරගන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ වදාළේ අභාවිත හිතක් නම් තියෙන්නේ. ඒ අභාවිත හිත අසත්පුරුෂයාගෙන් වෙන අනතුරට වඩා බරපතල අනතුරක තමාව හෙළන බවයි. දැන් අපි හිතනවා අපේ හතුරන්ගෙන් තමයි අපිට හානියක් වෙන්නේ කියලා. ඒ නිසා හැම වෙලාවකම අපි බාහිර හතුරන්ගෙන් අපි පරිස්සම් වෙනවා. බාහිරව විවිධාකාරයේ ආරක්ෂිත වැඩපිළිවෙළවල් වලට අපි අවතීර්ණය වෙනවා. ඒ සියලු බාහිර වැඩපිළිවෙල තුල අපි නිරන්තරයෙන් ප්‍රවේශම් වීම පිණිස අපේ අවධානය යොමු කර ගන්නවා. අපි gedara පැත්තෙන් භෞතිකව රැකවරණය හදා ගන්නවා එක් අයුරකින්. කායිකවත් අපි නිරන්තරයෙන් ආරක්ෂාව ගැන සංවේදී වෙනවා. ගෙදරදී ගේට්ටු දාගන්නේ, බැමි ඉදි කරන්නේ, තාප්ප ඉදි කරන්නේ. එතනින් එහාට ගිහින් පින්වත්නි, සාමාන්‍යයෙන් මිනිස්සු විවිධාකාරයේ කැමරා පද්ධති හයි කරන්නේ. මේ ඔක්කොම කරන්නේ තමන්ව අනාරක්ෂිත නිසා. තමන්ගේ භෞතික දේවල් ආරක්ෂා කර ගැනීම පිණිස. මේ සියලු දේවල් වලට වඩා, බාහිරින් එන හානියට වඩා පින්වත්නි, අභාවිත හිතක් නම් තියෙන්නේ. ඒ අභාවිත හිත ඔබ බරපතල අමාරුවක දානවා. ඒ අභාවිත හිත හරියට බාගෙට සෙවිලි කරපු
වහලයක් වගේ. බාගෙට සෙවිලි කරපු වහලකදී නිරන්තරයෙන් අවදානමකට වැටෙන්න තියෙන අවස්ථා වැඩි. සාමාන්‍යයෙන් පින්වත්නි බාගෙට වහලේ සෙවිලි කරලා තියෙද්දී ඒක හොඳටම පේන්නේ වහින වෙලාවටයි. වහින වෙලාවට දැනගන්න පුළුවන් කොතනද සිදුරු තියෙන්නේ කියලා. අන්න ඒ වගේ අපිට ප්‍රශ්නයක් එනකොට අභාවිත හිතක් නම් තියෙන්නේ අපේ ආධ්‍යාත්මයත් එදිනෙදා ගතවන ජීවිතයත් අපේ ආර්ථික රටාවත් මේ සියල්ලම වෙනසිලා යන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා අභාවිත හිතක අනතුර හැම බුද්ධ ශ්‍රාවකෙක්ම තේරුම් ගන්න අවශ්‍යයි කියලා. ඒ නිසා භාවිත හිතක් අපි හදාගන්න දක්ෂ වෙන්න ඕන. නිරන්තරයෙන් හිත අභාවිත වෙන්නේ නීවරණ ධර්මයන්ගෙන්. ඒ නිසා අපිට වැඩපිළිවෙලක් තියෙන්න ඕන ගිහි පැවිදි හැම කෙනෙකුටම නීවරණ වලින් හිත මුදවා ගැනීම පිණිස. දැන් මේ වෙලාවේ ඔබට නීවරණ වලින් ඔබේ හිත මුදවා ගන්න මොකද්ද තියෙන සැලසුම? ඔබට මොකක් හරි තියනවද නීවරණ වලින් ඔබේ හිත මුදවා ගැනීම පිණිස සැලැස්මක්? ඒ සැලැස්ම තමයි සම්මා සතිය විසින් ගොඩනගලා දෙන්නේ. සති සම්පජඤ්ඤය කියලා කියන්නේ නිරන්තරයෙන් පවතින සතර ඉරියව් තුලම පවතින සිහියට. යම් ශ්‍රාවකෙක් සතර ඉරියව් තුලම සිහිය පවත්ව ගත්තොත් ඒ සතර ඉරියව් තුල සිහිය පවත්ව ගත්ත ශ්‍රාවකයා නිරන්තරයෙන් පින්වත්නි නීවරණ ධර්මයන්ගෙන් බැටකන එක තරමක් දුරට නවතා ගත්ත වෙනවා. එතනින් පස්සේ සම්මා සතිය විසින් නීවරණ ධර්මයන්ට Tamanගේ හිත වනසන්ට නොදී නීවරණයන්ට Tamanගේ හිත අනතුරේ දාන්නට නොදී නීවරණයන් විසින් Tamanව අවුලුවන්ට නොදී සම්මා සතිය විසින් ඔබව ප්‍රවේශම් කරද්දී ඒ ප්‍රවේශම් වෙච්ච මානසික මට්ටම තුල ඔබ නිරන්තරයෙන් සත්‍ය අවබෝධයට කිට්ටු වෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ පටිපාටිය පැහැදිලි කිරීම. ඒ නිසා අපේ ජීවිතයට පංච නීවරණයන්ගෙන් බැට නොකන ජීවිතයක් විදියට ගත කරන්න සතියත් සති සම්පජඤ්ඤයත් කියන කාරණා දෙකම ඊටාම සියුම් වෙනස්කම් සහිත කාරණා දෙකක්. මේ කාරණා දෙක විසින් අපි ප්‍රවේශම් කරගන්න ඕන පින්වත්නි. හිතේ ගැටවලට අපි ගොඩාක් කිර වෙලා මිනිස්සු නිදහසේයි සම්මත කරගෙන ඉන්න මිනිසුන්ට නිදහස ලැබුණායයි කතා කරන නිදහස ගැන වඩාත් උනන්දුවෙන් ලෝකේ කතා කරන සමාජයක අපි කවදාවත් කල්පනා කරලා බැලුවද ඔය කියන නිදහස අපිට හැමදාමත් මේ මොහොතෙත් හැම මොහොතකමත් පවත්ව ගන්න අත්දකින්න පුළුවන් වුණාද කියලා ඔබ ටිකක් Tamanගේ හදවතට තට්ටු කරලා අහලා බලන්න. ඔබ ඇත්තටම නිදහස්ද? ඔබට සැබෑ නිදහසක් කවදා හරි දැනිලා තියෙනවද? දැන් පෙබරවාරි 4 වෙනිදා වෙනකොට මුළු ලංකාවම ලෑස්ති වෙනවනේ කොඩි දාලා විවිධාකාර ජාතිකත්වයේ මතුවන ආකාරයේ ගීත ජාතිකත්වයේ සම්බන්ධ වඩාත් ඔද වැඩිච්ච තෙද වැඩිච්ච අභිමානවත් ස්වභාවයෙන් ඇහෙන නානාවිද බාහිර ක්‍රියාකාරකම් අත්දකින්න බාහිර ක්‍රියාකාරකම් මේ සියල්ලම දකින්නකොට මිනිස්සු හිතනවා අපි නිදහස් කියලා. ඒ වගේම මිනිස්සු නිදහස හොයාගෙන හැමදාමත් ලෝකේ විවිධ දේවල් කරනවා. සතියක් එක දිගට වැඩ කරලා සතියන්තේ මිනිස්සු නිදහස බලාපොරොත්තු වෙනවා. මාසයක් වැඩ කරපු මිනිස්සු නිදහසක් ලැබුණු ගමන් ඉක්මනින් ගෙදරට යන්නේ නිදහස භුක්ති විඳින්න කියලා හිතාගෙනයි. සියලු ආකාරයෙන් නිදහස අපි බලාපොරොත්තු වෙනවා. ලෝකේ නිදහස පිළිබඳ උනන්දුවක් තියෙනවා. කාන්තාව සංවිධානගතව කාන්තා නිදහස පිළිබඳ කතා කරනවා. ළමා අයිතිවාසිකම් පිළිබඳ වැඩි වැඩියෙන් ලෝකයේ කන වැටෙන කාරණා බොහෝමයක් තියෙනවා.
මේ අත්දකින්න ලෝකයේ තුල නිදහස කියන එක වැඩි වැඩියෙන් කතා වුණාට පින්වත්නි ඔබ ඇත්තටම නිදහස්ද? ඔබේ හිත ඇත්තටම නිදහස්ද? ඔබේ හිතට ඒ බඳු නිදහසක් කවදා හෝ පින්වත්නි දැකලා තියනවද? දැනিলা තියනවද? නිදහස කියන්නේ භෞතික වශයෙන් කවුරු හරි පිරිසකට හදලා දෙන්න පුළුවන් දෙයක්ද? දැන් අපිට 30 අවුරුද්දක බරපතල යුද්ධයක් තිබුණා. ඒ 30 අවුරුද්දේ යුද්ධයෙන් පස්සේ මිනිස්සු යුද්ධයත් සමග යුද්ධයෙන් ජයග්‍රහණය කරාට පස්සේ මිනිස්සු යුද්ධයේ ජයග්‍රහණය විවිධාකාරයෙන් සමරනවා. මේ ඇසෙත් යම් නිදහස සැමරීමක් තියෙන්නේ. ඇත්තටම අපි නිදහස්ද? ඔබ කවදා හරි නිින්දට යනකොට හරි හිතලා බලලා තියෙනවද මම කොච්චර නිදහස්ද? සැබෑ නිදහස කියලා කියන්නේ මානසික වශයෙන් අත්දකින්න එකක් මිසක් බාහිර භෞතික ක්‍රියාවලිය තුල අත්දකින්න පුළුවන් එකක් නෙමෙයි. අත්දැකීම් ලෝකය තුල බාහිරවත් පුද්ගලයාට නිදහසක් තියෙන්න ඕන. හැබැයි බාහිර නිදහසට වඩා අතිශය වටින්නේ මානසික නිදහසයි. දැන් ඔබට භෞතිකව නිදහසක් තිබුණාට ඇත්තටම මානසික නිදහසක් තියනවද? ජීවිතේ හැලහැප්පිලි සමග රැකියා කරන ස්ථානයේ විවිධ අරුබුද සහිතව නිවසට ගියාම නිවසේ නානාවිධ කාරණා දරුවන්ගේ කටයුතු, බිරිඳගේ කටයුතු, දෙමව්පියන්ගේ කටයුතු මේ විදිහට කියන ගොඩාක් කටයුතු මැද්දේ ඇත්තටම ඔබට ඒ බඳු නිදහසක් කවදා හරි මුණ ගැහිලා තියනවද? සැබෑ නිදහස කියන්නේ පින්වත්නි සිතේ ගැටවලින් නිදහස් වීමයි. හිතේ ගැටවල හිර වෙලා ඉන්න තාක්කල් පින්වත්නි බාහිර ලෝකේ නිදහසයි සම්මත කරගත්ත කාරණා මත පදනම්ව ඒ පුද්ගලයාට නිදහස අත්විඳින්න බෑ. සිරමැදිරියක ඉඳලා වුණත් ඇත්තම නිදහස අත්විඳින්න පුළුවන් හිතේ මානසික ගැටවලින් නිදහස් වෙලා නම්. ඒ වගේම තමයි රජමැදිරියක වුණත් මානසික ගැට ගොඩාක් ඉදිරියේ මොනතරම් මම නිදහස් කියලා අභිමාණයෙන් කතා කළත් මානසික ගැටවල හිර වෙලා ඉන්න රජෙකුටත් සැබෑ නිදහස අත්විඳින්න බෑ. ඊට වඩා නිදහසක් සිරමැදිරියේ ඉන්න කෙනෙකුට අත්විඳින්න පුළුවන්. සිරමැදිරියක සිරගතව ඉන්න කෙනෙකුට මේ බඳු කතාවක් ඇහුවොත් ඔහු තුල වඩාත් උත්තේජනයක් ඇති වෙයි. කොහොමද ඒ බඳු මානසික නිදහසක් හදාගන්නේ කියන වගට. පින්වත්නි අපේ හිත වනසා දමන්නේ පංච නීවරණ විසින්. පංච නීවරණ විසින් අපේ හිත වනසනකොට මොහොතක් පාසා අපි පිටිපස්සට විසි වෙනවා. අපේ නිදහසට අපි දුරස් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රධාන නීවරණ කාරණා 5ක්. ඒවා බොහෝම ජනප්‍රියයි. නමුත් මේවා විස්තර වශයෙන් උත් යම් අදහසක් අපි මේ දේශනාවෙන් හරි මතු කරගන්න එක වැදගත්. නාම මාත්‍ර ඇහුවොත් නීවරණ මොනවද කියලා මිනිස්සු කියාවි. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියලා මිනිස්සු නීවරණ ධර්ම තෝරාවි. හැබැයි එහෙම නීවරණ ධර්ම අපි තෝරගත්තට ඇත්තටම පින්වත්නි මේ නීවරණ වල ආකෘතියවත් අපි දන්නවද? මේ නීවරණ විසින් අපේ හිත වනසන්නේ ඒකයි. ඔබෙත් මගෙත් ඒ කියන්නේ ගිහියන්ගේත් පැවිද්දන්ගේත් හිත නීවරණ ධර්මයන් විසින් වනසා දමද්දී බුදුරජාණන් වහන්සේ අපගේ හිස අතගාලා පෙන්වලා දුන්නා හිත වනසා ගන්නේ නැතුව ඉන්න විදිහ. හිත වනසා ගන්න නැතුව ඉන්නයි බුදුරජාණන් වහන්සේ භාවනාව අපට උගන්වන්නේ. භාවනාවට මෙහා පැත්තෙත් ගොඩාක් දේවල් අපිට කරන්න පුළුවන්. හිත වනසා ගන්නේ නැතුව මේ නීවරණ ධර්මයන් ඔස්සේ හිතට යට වෙන්න දෙන්නේ නැතුව හිත නීවරණයන්ගෙන් යට කරගන්නේ නැතුව ඉන්න එක ගැන ගොඩාක් දේවල් භාවනාවට මෙහා පැත්තෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සුතමය වශයෙන් අද මේ දේශනාව තුලින් පවා ඇති කරගන්න ඥානීය පවා ඔබගේ කැළඹීම යම් තාක් දුරට අඩු කරાવી. හැබැයි නැවත ඔබ මේ ලෝකයක් සමග ගනුදෙනු කරද්දී සුපුරුදු කලකිරීම, සුපුරුදු ලෝකයක් සමග ගැටීම,
සුපුරුදු ලෝකයේ සමග සම්මිශ්‍රණී නැවතත් ඔබ කරා මතුවලා පැමිණේවි. එහෙම ඔබ කරා මතුවලා පැමිණෙනකොට භාග්‍යවතුන් වහන්සේ අපට වදාළ ප්‍රබල භාවනාවක් තුලින් ප්‍රබල භාවනාවක් කිව්වට අපිට පුළුවන් සරලව පටන් ගන්න. සරලව ඔබ දිහා ටිකක් බලාගෙන ඉන්න ඔබට වෙලාවක් වෙන් කරගන්න පුළුවන් වුණොත් ඔබට සැලකිය යුතු ආකාරයකින් නීවරණයන්ගෙන් ඈත්ව හිතේ ගැටවලින් යම් තාක් දුරට හරි නිදහස්ව යම් තාක් දුරට හරි ලිහාගෙන පින්වත්නි ඒ ජීවිතේ ඉදිරියට යන අභිමානයක් හදාගන්න පුළුවන්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළේ දිනෙන් දින ඔබේ ආධ්‍යාත්මය තුල රිදුම් දෙන ඔබේ ආධ්‍යාත්මය තුල වේදනා දෙන මේ සියල්ල ධර්මාවබෝධේ නම් වූ සොඳුරු ආධ්‍යාත්මික ප්‍රවේශය තුලින් මඟහරවා ගන්න පුළුවන් කියලයි. මේ බඳු කතාවක් මේ ලෝකයේ කෙනෙක් අහගෙන ඉන්නකොට ඇත්තටම ඔය කියන එකෙන් එහෙම කරගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නාර්ථයක් මතුවෙන්නත් පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේලා මිනිස්සු රවටන මිනිස්සු බය කරන මොකද බය කරන කියන්නේ නිරය ගැන പ്രേත ලෝක වගේ කාරණා ගැන කියද්දි මිනිස්සු හිතන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ අපිව බය කරන්න මේ වගේ කතා කිව්වා කියලා. බුදුවරු අපිව බය කරන જાතියක් පිරිසක් නෙමෙයි. බුදුවරුන්ට උමනාවක් නැහැ අපිව බය කරන්න. බය කරලා මොනවද තවත් බුදු කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ? ඒ වගේම බුදුරජාණන් වහන්සේට උවමනාවක් නැහැ අපේ ජීවිතය තුල රවට්ටන්න. බුදුරජාණන් වහන්සේ තමයි ඇත්තම ඇත්ත ලෝකෙට කියලා දුන්නේ. අවිද්‍යාවෙන් භව තණ්හාවෙන් වැහිලා ගියපු ලෝකයකට බුදුරජාණන් වහන්සේ තමයි හිස පිරිමදිමින් අපේ දැස් පෑදුවේ. ලෝකේ ඇත්තම කතාව නොපෙනී ගියපු අපිට බුදුරජාණන් වහන්සේ තමයි අපේ නේත්‍රා සංගල පෑදුවේ. බුදුරජාණන් වහන්සේ තමයි අපිට ලෝකේ ඇත්තම කතාව කියලා දුන්නේ. මේ ලෝකේ මිනිස්සුන්ට අහුවෙන සීමාව තනිකරම යථාර්ථයෙන් පරිබාහිර තත්වයක්, මායාවක්. මේ මායාවෙන් වැහිලා යන්නේ අවිද්‍යාවෙන් වැහිච්ච තරමටමයි. අවිද්‍යාවෙන් වැහෙන්න පුද්ගලයා තණ්හාව මත දායාද වෙනවා. තණ්හාව මත දායාද වෙච්ච ලෝකයකට කාමයට වඩා ලොකු දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා හිතන්නේ නැහැ. කාමයට වඩා ලොකු දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා හිතෙන්නේ නැතිකොට කාමයෙන්ම මුසපත් වෙනවා විනා කාම දැවිල්ලකින්ම Tamanගේ ජීවිතේ දවා ගන්නවා විනා ලෝකේ ඊට වඩා වැඩි දෙයක් හම්බ වෙන්නේ නැහැ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා, අපට වදාලා මේ ජීවිතයේ තුලදීම ඕනෑම පුද්ගලයෙකුට පිළිසරණක් හදාගන්න පටිපාටිය ගැන. මේ ජීවිතයේ තුලදීම පිළිසරණක් හදාගන්න පටිපාටියේදී අපට වැදගත් දෙයක් තියෙනවා. ඒ වැදගත්ම දේ තමයි පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ අපට පැහැදිලි කළා මේ ජීවිතයේ තුලදීම කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන කාරණා වලින් හිත දවාගන්නේ නැතුව පුළුවන් තරම් ප්‍රවේශම් වෙන්න කියලා. ඒ ප්‍රවේශමේ ඉහළම අවධිය තමයි අරහත්වය කියලා කියන්නේ. මේ නීවරණ විසින් තමයි පින්වත්නි තමාගේ නිදහස සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්නේ. නිවීම නැති කරලා දාන්නේ. සම්පූර්ණයෙන්ම හිත ධර්ම මාර්ගයකින් ගුණ ධර්මයකින් ඉස්මතු වෙනවා නම් මේ නීවරණ විසින් එක මැඩ පවත්වනවා. සංසාරේ පුරාවටමත් උනේ ඒකයි. බුදුරජාණන් වහන්සේ අපට මුණ ගැහිලා ඇති ගොඩාක් වාරයක්. බුදුරජාණන් වහන්සේලා මුණ ගැහුණත් අපට මේ ධර්මයේ ගැන වැඩි උනන්දුවක් තියෙන්න නැතුව ඇති. බුදුරජාණන් වහන්සේ පාත්‍ර සිවුරු දරාගෙන
ගෙපිලි වලින් පිණ්ඩපාතේ වඩිනකොට දානි හැන්දක් පුදන්න හිත දෙන්න නැතුව ඇති. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන වඩිද්දී මේ වැඩපිළිවෙල අසාර දෙයක් විදියට අපි දකින්න ඇති. අපිට හේතුඵල සම්පූර්ණ වෙලා තියෙන්නේ නැතුව ඇති අවබෝධය කරා පැමිණෙන විදියට. සිරිපතුල් වෙහෙසෙනකන් බුදුරජාණන් වහන්සේ වැඩම කරනකොට ඒ සිරිපතුල් වෙහෙසෙනකන් වැඩම කරපු ගමනේදී බුදු කෙනෙක්ගේ ආශ්චර්යවත් අසහාය පහළවීම ගැන අයෝමය විශ්වාසයක් අපට හදාගන්න බැරි වෙන්න ඇති. බුදුරජාණන් වහන්සේගේ නමට අද වගේම එක්කෝ බුද්ධ පූජායි, බෝධි පූජායි, මල් පූජායි, පහන් පූජායි ආදී පූජා විතරක් කර කර අපි ලත වෙන්න ඇති. නමුත් වාසනාවකට මේ රාත්‍රියේත් ඔබට ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඔබේ කනට වැටෙනවා. ඔබට උවමනා නම් පුළුවන් මේ ධර්මයේ තුලින් ඔය අලු ටික ගසලා දාලා නැගිටින්න. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ ආදී නීවරණයන්ගෙන් බැටකන වැඩපිළිවෙල අත්හැරලා දාලා ධර්මයත් එක්ක ඔබට කැමති නම් පුළුවන් අත්වැල් වැඳ ගන්න. ඒක ඔබ කැමති නම් විතරක්. ඔබට බලපෑමක් නැහැ. ඔබට බලපෑම් කරන්න අපට බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ. ලෝකේ වෙනත් ඉගැන්වීම් වලට වඩා වෙනස් වෙන්නේ ඒකයි. උපාලි වගේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අද මම ඔබ වහන්සේ සරණ යනවා. ඔබ වහන්සේට මම අද නොසෑහෙන්න පැහැදුනා. මම නිගණ්ඨනාථ පුත්තගේ ප්‍රධාන පෙළේ උපාසකයෙක් තමයි. හැබැයි නිගණ්ඨනාථ පුත්තගෙන් අහගන්න බැරි වෙච්ච අසහාය පණිවිඩයක් අද මට ඔබ වහන්සේගෙන් ඇහුණා. ඒ නිසා අද මම ඔබ වහන්සේ සරණ යනවා. ඔබ වහන්සේව සරණ යන්න මට අවස්ථාව දෙන්න. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා උපාලි තව වතාවක් හිතලා බලන්න. ඔබ එකපාරම මේ බඳු සරණක් ගැන හිතන්න අවශ්‍ය නැහැ. මොකද ඔබ නිගණ්ඨනාථ පුත්තගේ ප්‍රධාන පෙළේ ශ්‍රාවකෙක්. ප්‍රධාන පෙළේ නිගණ්ඨනාථ පුත්තගේ ශ්‍රාවකෙක් වෙච්ච ඔබ එක හේලා මාව සරණ යන්න උමනා නැහැ. එක පයින් මාව සරණ යන්නේකේ තේරුමක් නැහැ. ඒ වෙනකොට උපාලි කියනවා පුදුමයි, ආශ්චර්යයි, අద్භූතයි. වෙන කෙනෙක් මම ඒ පුද්ගලයා ළඟට ගියා නම් අඬබෙර ගහලා කොඩි දාලා තමන්ගේ ශ්‍රාවකයන්ට දැනුම් දීලා අන්න බලන්න නිගණ්ඨනාථ පුත්තගේ ප්‍රධාන උපාසකයා මා කරා පැහැදිලා පැමිණෙනවා කියලා පිරිස එකතු කර සතුටු වෙන්නේ. ඔබ වහන්සේ කියනවා තිසරණී ගැන ආය වතාවක් හිතලා බලන්න කියලා. මම දෙවෙනි වතාවටත් ඔබ වහන්සේ සරණ යනවා. දෙවෙනි වතාවටත් අද මම ඔබ වහන්සේ සරණ යනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා හොඳයි කමක් නැහැ. එහෙමනම් ඔයා අර නිගණ්ඨනාථ පුත්තට දුන්න දන් වැට අතාරින්න එපා. නිගණ්ඨනාථ පුත්තට කලින් ඔයා දුන්න දන් වැට ඒ විදියටම දෙන්න. ඒ විදියටම කරගෙන යන්න. ඒක නතර කරන්න එපා. එතකොට උපාලි කියනවා ආශ්චර්යයි, අద్භූතයි. ඔබ වහන්සේ කියන කතාව අදහ ගන්නත් අමාරුයි. මම තුන්වෙනි වතාවෙත් ඔබ වහන්සේ සරණ යනවා. බලන්න බුදුරජාණන් වහන්සේ කොයි සානන් නිදහසක් බුද්ධ ශ්‍රාවකයාට දුන්නද කියලා. අද නම් මේ නිදහස බරපතල විදියට අවභාවිතා කරමින් පවතින බව අපට තේරෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයාගේ සැබෑ නිදහස වෙනුවෙන් ලබා දුන්න නිදහසම භාග්‍යවතුන් වහන්සේටම චෝදනා කරන තැනකට, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයටම චෝදනා කරන තැනකට, ඒ සුන්දර ආර්ය මහා සංඝරත්නයටම චෝදනා කරන තැනකට අන්ධ බාල පෘථග්ජනයෝ ඒ භාග්‍යවතුන් වහන්සේ ලබා දුන්න නිදහසම අවභාවිතා කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ ලබා දුන්න නිදහසම බොහෝ දෙනෙක් දූෂණය කරමින් පවතින වෙලාවක
විනාශ කරමින් පවතින වේලාවක බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් පෙනී ඉඳිමින්ම බුදුරජාණන් වහන්සේ සහිත ශ්‍රී සද්ධර්මයට ගරහන ලෝකයක මිනිසුන්ට යහපතක් වෙයි කියලා හිතන්න අමාරුයි. විශාල යහපතක් වෙයි කියලා හිතන්න බෑ. ඇයි විශාල යහපතක් වෙයි කියලා පින්වත්නි හිතන්න බැරි? හිතන්න බැරි වෙන මොකුත් නිසා නෙමෙයි. ලිඳෙන් වතුර බීලා ලිඳට ගරහනවා නම් ලිඳෙන් වතුර බීලා ලිඳට ගරහන જાතියකට ලොකු යහපතක් වෙයි කියලා හිතන්න බෑ. ඒ නිසා ඔබගේ හිත වෙනසෙන්න නොදී බුදුරජාණන් වහන්සේ අපට රැක ගන්න විදිය කියලා දුන්නා. පින්වත්නි මේ ලෝකේ තියෙනවා සාමාන්‍ය ගතවන ජීවිතය ඇස්සේ ඒ පුද්ගලයාගේ අභ්‍යන්තරව හිත දූෂණය කරන ක්ලේශ ධර්මයන් හිතෙන් ඉවත් කරන මූලික අත්තිවාරම් කීපයක්. පළවෙනි එක තමයි තදංග ප්‍රහාණය කියලා කියන්නේ. තදංග ප්‍රහාණය කියන්නේ తాවකාලිකව ප්‍රහාණය කරගන්නවා. හිත රාගයෙන් බැට කනකොට, ද්වේෂයෙන් බැට කනකොට, මෝහයෙන් බැට කනකොට පළවෙනියෙන් කරන්නේ తాවකාලිකව ප්‍රහාණය කරගන්නවා. ඒකට කියන්නේ තදංග ප්‍රහාණය කියලා. දැන් මේ දේශනාව අහගෙන ඉන්නකොට ඔබට රාගය ඇති වෙන්න ඉඩක් නැහැ. මොකද මේ දේශනාව රාගයට බර නැහැනේ. රාගයට බර කතාන්දර මේ දේශනාවේ නැහැ. ඒ නිසා ඔබේ හදවත තුල රාගයට ඉඩක් නැහැ. ද්වේෂයට ඉඩක් නැහැ. මොකද මේ දේශනාවෙන් ද්වේෂයට අනුග්‍රහයක් දෙන්නේ නැහැ. දැන් රාත්‍රියේ රූපවාහිනිය බලාගෙන ඉන්නකොට සාමාන්‍යයෙන් රාත්‍රියේ 9:05 වෙනකොට ලංකාවේ සියලු නාලිකාවල රූපවාහිනිවල පුළුවන් තරම් පටිගේ ඇවිස්සෙන දේවල් අහන්න ලැබෙනවා, දකින්න ලැබෙනවා. හැම තැනම නොවුනත් නිරන්තරයෙන් අපට විටින් විට දකින්න ලැබෙනවා. දේශේ බරපතල විදියට අවුස්සන තැනක් තමයි ලංකාවේ පවතින දේශපාලන සංවාද. ඒවා අහගෙන ඉන්නකොට මිනිසුන්ගේ හිත නිවෙන්නේ නැහැ. මිනිසුන්ගේ හිත ඇවිලෙනවා. මිනිසුන්ගේ හිත පත්තු වෙනවා. මිනිසුන්ගේ හිතට කනස්සල්ලක් ඇති වෙනවා, කම්පනයක් ඇති වෙනවා, කඩා වැටෙනවා. එකිනෙකා වෙනුවෙන් මිනිසු චෝදනා කර ගන්නවා. පක්ෂපාත වලට බෙදිච්ච මිනිස්සු එකිනෙකා වෙනුවෙන් චෝදනා කරනවා, තමන්ගේ නායකයන් ඔසවා තබනවා. අන්‍ය වූ නායකයන් මොනතරම් යහපතක් කළත් හෙලා දකින්නවා. බරපතල දෘෂ්ටිගත වීමක් සහිතව පුද්ගලානුබද්ධ චින්තනයේ ද්වේෂයට තල්ලුවක් දෙනවා. එතකොට මේ తాවකාලිකව හරි තදංග ප්‍රහාණයකට ලෝකේ ඉඩක් වෙන්නේ නැහැ. ලොකු ඉඩක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි පළවෙනියෙන් මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුජ්ජ, විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් తాවකාලිකව ප්‍රහාණය කරගන්න ඕන. తాවකාලිකව ප්‍රහාණය කරගන්න එකට කියනවා තදංග ප්‍රහාණය. දැන් මේ දේශනා අහනකොට, ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනකොට, නිරන්තරයෙන් විහාරස්ථාන ඇසුරු කරනකොට తాවකාලිකව ප්‍රහාණය කරගන්න පුළුවන්. ඊළඟට තව දෙයක් තියෙනවා විස්කම්බන ප්‍රහාණය කියලා. විස්කම්බන ප්‍රහාණය කියන්නේ తాවකාලික ප්‍රහාණය වගේ එකක් නෙමෙයි. විස්කම්බන ප්‍රහාණය කියන්නේ දැන් ගොඩාක් දෙනෙක් తాවකාලික ප්‍රහාණයක් සහිතව තමයි දන් පැන් පුදන්නේ හිම. දැන් කොයිතරම් ලෝභ සිතක් තිබුණත් ලංකාවේ බහුතරයක් පිරිස දක්ෂයි ලෝභය ටිකක් ඈත් කරගෙන දන් පුදන්න. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පෝෂණය වෙච්ච જાතියකගේ අභිමානයක්. නමුත් අද නම් ඒ අභිමානවත් දන්නටත් බිඳ වැටිලා තියෙන්නේ. ඒතර විස්කම්බන ප්‍රහාණය කියන්නේ తాවකාලිකව යට කර ගන්නවා වගේ එකක් නෙමෙයි. විස්කම්බන ප්‍රහාණයේදී පින්වත්නි සෑහෙන කාලයකට කෙලෙස් ධර්ම ඇති වෙන්නේ නැහැ. ඒතර ඒ විදියට යට කරගන්නේ කොහොමද කියලා අද කෙනෙක් අහගෙන ඉන්න පුළුවන්. ඒ විදියට යට කරගන්න පුළුවන් ධානයක් උපදවා ගැනීම. ඒකට භාවනාව අවශ්‍යයි. తాවකාලිකව ප්‍රහාණය කරගන්න තදංග ප්‍රහාණයට යම් තාක් දේශනා අහලා වුණත් ඒක කරගන්න පුළුවන්. නමුත් ඒක විස්කම්බන ප්‍රහාණයක් දක්වා සෑහෙන කාලයක්
ඇති නොවන විදිහට සෑහෙන කාලයකට තමන්ගේ හිතේ කෙලෙස් ධර්මයන් මෝරන්නේ නැති විදියට යට කරගන්න පින්වත්නි භාවනා වගේ කාරණයකින් සැලසෙන උපකාරය සුළුපටු උපකාරයක් නෙමෙයි. ඒක පොඩි උපකාරයක් නෙමෙයි. ඒතර භාවනාව තුලින් සෑහෙන කාලයකට නැවත උත්පාදනය නොවන විදියටම හිත කෙලෙස් ධර්මයන්ගෙන් මැඩ ගන්න පුළුවන්. මොකද සමහර ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවා හොඳට ධ්‍යාන උපදවගෙන පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය වගේ ධ්‍යාන උපදවාගෙන සමහර ස්වාමීන් වහන්සේලා වැඩ හිටියා. උන්වහන්සේලා මුලාවටත්පත් වුණා. මම දැන් එහෙනම් අවබෝධය ප්‍රත්‍යක්ෂ කරලා වෙන්න ඇති. මොකද අවුරුදු සෑහෙන ප්‍රමාණයක් 50ක් 60ක් එක දිගට රාග හිතක් ඇති වෙලා නැහැ. එක දිගට ද්වේෂ හිතක් ඇති වෙලා නැහැ. ඒතර රාග සිතක් ද්වේෂ සිතක් එක දිගට ඇති නොවෙනකොට මේ ස්වාමීන් වහන්සේලා සමහර දෙනා වහන්සේ මුලාවටපත් වෙලා තියෙනවා. එහෙනම් මං අවබෝධය කරා දැන් පැමිණිලා ඇති. එහෙනම් මං රහත් වෙලවත් වෙන්න ඇති. එහෙම මුලාවටපත් වුණා. එතන තිබුණේ පින්වත්නි සම්පූර්ණයෙන් හිතේ නිදහසක් නෙමෙයි, චිත්ත විමුක්තියක් නෙමෙයි. නමුත් මේ ධ්‍යානයක් උපදවා ගැනීමෙන් භාවනාව තුළ යම්තාක් ගැඹුරු පර්යායකට හිත පවත්වා ගැනීම තුළින් ඔබට අද කරන්න පුළුවන් දෙයක් මේ කියන්නේ. එහෙම නැතු මේ මරණින් එහා පැත්තේ තියෙන සුරංගනා ලෝකයක් ඔබට පෙන්වනවා නෙමෙයි. මේ ජීවිතය තුළදීම ඔබට කරගන්න පුළුවන්. මේ ජීවිතය තුළදීම උනන්දුව තියෙනවා නම් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒකට අපට පටිපාටියක් වැඩපිළිවෙලක් වදාලා. එහෙමනම් දැවෙන තැවෙන සිත නිවා සනසා ගැනීම පිණිස, ඇවිලෙන සිත සුවපත් කර ගැනීම පිණිස, පීඩාවටපත් වුණු සිත සනසා ගැනීම පිණිස භාවනාව අතේ දුරින් තියාගන්න පින්වත්නි. අතේ දුරින් තියාගන්න. එතකොට මේ භාවනාවක් තුලින් ඇතිවෙන මේ භාවනාමේ සිත තුල ඒ සිත හරි ප්‍රබලයි. ඒක දන් දීම, බුද්ධ පූජා තියනවා වගේ දේවල් වලට වඩා ප්‍රබලයි. මොකද බුද්ධ පූජා වගේ දේවල් තියෙනකොට තදංග වශයෙන් ප්‍රහාණය කරගන්න පුළුවන්. తాවකාලිකව ප්‍රහාණය කරගන්න පුළුවන්. නමුත් සෑහෙන කාලයකට පින්වත්නි අර හිතේ භාවනාව තුලින් උපදින ආධ්‍යාත්මික ප්‍රවේශය තුල ඒ ආධ්‍යාත්මික ප්‍රවේශය හරි ප්‍රබල එකක්. ඒ ප්‍රබල භාවයේ නිසාම පින්වත්නි සෑහෙන කාලයකට හිත තුල කාමච්ඡන්දේ ජනිත වෙන්නේ නැහැ. ව්‍යාපාදේ ජනිත වෙන්නේ නැහැ. තීන මිද්දේ ජනිත වෙන්නේ නැහැ. උද්ධච්ච කුක්කුච්චේ ජනිත වෙන්නේ නැහැ. එතකොට විචිකිච්ඡාව ජනිත වෙන්නේ නැහැ. ඒක සෑහෙන කාලයකට වෙන්නේ නැති දෙයක්. මේ කාරණියත් බුදුරජාණන් වහන්සේ අගය කළේ නැහැ. මේක සමථ භාවනාව තුලින් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළේ සමුච්ඡේද ප්‍රහාණය. ඒකට විදර්ශනා භාවනාවක් අවශ්‍යයි. සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ නැවත ඇති නොවන විදියටම හිත හදා ගන්නවා. නැවත ඇති නොවන විදියටම හිත හදා ගන්න පුළුවන් අපිට. ඒකට සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ කෙලෙස් වලින් නිදහස්. සම්පූර්ණයෙන්ම නිදහස්. ඒකට අපි කියනවා අකුප්පා චේතෝ විමුක්තිය. අකුප්පා චේතෝ විමුක්තිය. ඒ විමුක්තිය තමයි බුදුරජාණන් වහන්සේ විද්‍යා විමුක්තිය කියලා පැහැදිලි කළේ. ඒතකොට එවැනි තත්වයකට හිත හදාගන්න අපිට මේ ජීවිතයේදීම පුළුවන්. බලන්න ඉලක්කේ මේ ජීවිතේ තියෙන්නේ. හැම ඉගන්වීමකම මරණින් එහා පැත්තේ ඉලක්කයක් පෙන්වද්දී, දුර ඉලක්කයක් පෙන්වද්දී භාග්‍යවතුන් වහන්සේ අපට අතේ දුරින් ඉලක්කයක් පෙන්වුවා. අතේ දුරින් ඉලක්කයක් තියෙනවා නම් කෝ අපිට ඒක හම්බෙන්නේ නැත්තේ ඇයි කියලා ගොඩක් දෙනෙක් ඇහුවට මේ මිනිසුන්ගේ ජීවිතේ වැඩිච්ච ධර්මයක් නැහැ. විශේෂයෙන්ම භාවනාව වගේ පැත්තකට Tamanගේ ජීවිතේ යොමු වෙලා නැහැ. සමහර අය දන් දීදී ප්‍රාර්ථනා කරනවා නිවන. දන් දීලා ප්‍රාර්ථනා කරාට නිවන මුණ ගැහෙන්නේ නැහැ. සමුච්ඡේද ප්‍රහාණය නැවත ඇති නොවන විදියටම නීවරණයන්ගෙන් බැට නොකන විදියටම හිත හදා ගන්නවා නම් භාවනාව අත්‍යවශ්‍ය දෙයක්. පින්වත්නි, කාමච්ඡන්දේ වගේ තත්ත්වයක් නිරන්තරයෙන් හිත ගලව ගන්න පුළුවන් අවස්ථාව තමයි චිත්ත සමාධිය.
කාමච්ඡන්දේ කියලා කියන්නේ පින්වත්නි හිත තුල නිරන්තරයෙන්ම ඇසෙන් දකින රූපය කෙරෙහි ඇලෙනවා, බැඳෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. කනෙන් අහන ශබ්දයේ කෙරෙහි ඇලීම් හදා ගන්නවා, ගැටීම් හදා ගන්නවා, මුලා වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ කෙරෙහි ඇලීම් හදා ගන්නවා, ගැටීම් හදා ගන්නවා, මුලා වෙනවා. ඊට පස්සේ ඒකට තණ්හා කරනවා. මේ විදියට ඇස, කන, නාසය, දිවකය, මනස කියන තමන්ගේ බාහිර ලෝකය කෙරෙහි, මේ තුලින් අත්දකින බාහිර ලෝකයේ කෙරෙහි ඒ පුද්ගලයාගේ සිත යට කරනවා. තුරි යට කිරීම අයිති වෙන්නේ කාමච්ඡන්දයට. කාමයන් මුල් කරගෙන බරපතල කැමැත්තක්, රූපවලකට කැමැත්තක්, ශබ්දවලට කැමැත්තක්, ගඳ සුවඳට කැමැත්තක්, රසයට කැමැත්තක්, පහසට කැමැත්තක්, ඒව නැවත නැවත හිත හිතා රහ විඳින්නට කැමැත්තක් මේ හිතේ හදා ගන්නවා. ඇත්තටම කාමච්ඡන්දය යට කරන්න පුළුවන් කිට්ටුම අවස්ථාව බොහෝම සරල දෙයක්කින් පුළුවන්. කොහොමද? භාග්‍යවතුන් වහන්සේ මතක් කරගත්තා ඒක කුසල් සිතකින් යට කරන්න කියලා. කොහොමද කුසල් සිතකින් යට කරන්නේ? කුසල් සිතකින් යට කරන්නේ යම් කිසි කාමච්ඡන්දය මුල් කරගෙන සිතුවිල්ලක් ඇති වෙනකොට බුදුරජාණන් වහන්සේ වදාලා කුසල් සිතක් ඒ මොහොතේ මතු කරගෙන අර අකුසල් සිත යට කරගන්න. පළවෙනියෙන් මේ යට කරන්න කලින් දැනගන්න. මගේ හිත රාග සිතක් නම් රාග සිතක් ඇති වුණා කියලා දැනගන්න. ඒකට ධර්මයේ තියෙන සරාගං චිත්තම් පජානාති. සරාගී බවක් උපන්නම සරාගී බවක් උපන් බව දැනගන්න. පුංචි දෙයයි තියෙන්නේ. නමුත් ඒ සුළු දෙයකින් සාංශාරික ගමනේදී නිමාව පිණිස උදව්වක් ලැබෙනවා. රාගේ බාහිර අරමුණු කෙරෙහි පවතිනක් නොවන බව දැනගන්න. මලන පුද්ගලයාගේ, දකින පුද්ගලයාගේ, ඇහෙන පුද්ගලයාගේ, දැනෙන පුද්ගලයාගේ දෘෂ්ටි කෝණයට අනුව Tamanගේ හිත තුලම උද්ගත වෙන, හිතින්ම අල්ලාගත් ස්වභාවයක් විදියට දකින්න. බාහිර රූපයේ මත රාගේ පටවන්න බැරි බවත්, රාගේ anu සත්‍ය වශයෙන්ම පුද්ගලයාගේ මනෝභාවයක් බවත් දකින්න. ඒ දැකීම තුලම කාමච්ඡන්දේ පාලනය කරගන්න පුළුවන්. ව්‍යාපාදේ කියන්නේ මොකද්ද? ව්‍යාපාදේ කියන්නේ ගැටීම්, අමනාප, ගැටෙන ස්වභාවයක්, අමනාප ස්වභාවයක්, දෝමනස්ස ස්වභාවයක් හිතේ ඇති වෙනකොට මේ ඔක්කොමයි ව්‍යාපාදේ පැත්තටයි. ව්‍යාපාදයක් ඇති වෙනකොට ඒ ව්‍යාපාද සිතක් ඇති වුණ බව දැනගන්න. දැන් මේ මූලික පියවරට අයිති දෙයි කියන්නේ. අවශ්‍ය නම් පංච නීවරණවල ගැඹුරුම අවස්ථාව දක්වාම පාලනීය කියන්න පුළුවන්. නමුත් අපි මේ අද දේශනාවට අදාළ කාලේ හැටියට සරලව ඕනෑම කෙනෙකුට තේරෙන පරයයකින් මේ දේශනාව කරන්නේ. මුලින්ම පින්වත්නි හිතේ ගැටීමක්, කනස්සල්ලක්, අමනාපයක් ඇති වෙනකොට ඒ බඳු ස්වභාවයක් හිතේ ඇති වුණා කියලා දැනගන්න. ඒකට ධර්මයේ තියෙන සදෝසං චිත්තම් පජානාති. සදෝස චිතක් ඇති වුණාම, සදෝස චින්තනයක් ගොඩ නැගුණාම, දෝමනස්ස සහගත සිතක් ඇති වුණාම ඒ බඳු සිතක් ඇති වුණා නේද කියලා දැනගන්න. හිත විසිරුණාට කමක් නැහැ. කොහොමත් හිතේ විසිරෙන ස්වභාවයක් නිහිතේ තියෙන. විසිරෙන බව හරි දැනගෙන ඉන්න. විසිරෙන බව දැනගත්තොත් තමයි ඊළඟට විකල්පයකට යන්න පුළුවන්. පටිගයක් ඇති වෙනකොට පටිගයක් ඇති වුණ බව හරි දැනගන්න. මගේ හිත විසිරුණා, මගේ හිත ගැටීමක් ඇති වුණා, අමනාපයක් ඇති වුණා. අමනාපේ ගැටීම මට අදාළව යහපතක් කරන දෙයක් නෙමෙයි කියලා ඊට පස්සේ දැනගන්න පුළුවන්. දෝමනස්ස සහගත පටිග සම්පයුක්තව තමයි මේ සිත ගැටීම, අමනාපේ මුල් කරගෙන පවතින්නේ. ඒකට ව්‍යාපාදයක් ඇති වුණාට පස්සේ කුසල් සිතකින් ඒක යට කරන්න පුළුවන්. ව්‍යාපාද සිතක් ඇති වෙනකොට අපිට පුළුවන් මෛත්‍රී සිතක් උපදවා ගන්න. ඒ මෛත්‍රී සිතෙන් පුළුවන් ව්‍යාපාදය යට කරන්න. තවත් ඉදිරියට පියවරවල් 10ක් 12ක් යන්න පුළුවන්. ඒකට ව්‍යාපාද සිතක් ඇති වෙනකොට ඒ ව්‍යාපාද සිත පුරාණ කර්ම විපාක විදියට දකින්න පුළුවන්. හේතුඵල වශයෙන් දකින්න පුළුවන්. හුදු පංචස්කන්ධ ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වීමක් විනා බැනපු කෙනෙකුත් නැහැ, බැනුම් අහපු මමත් නැහැ කියලා දකින්න පුළුවන්. ඒ ඔක්කොටම කලින් මූලික පියවරනේ ව්‍යාපාදයක් ඇති වෙනකොට ව්‍යාපාදයේ ඇති වෙන හිතේ
බාහිර ලෝකයේ පුද්ගලයන්ට බාහිර ස්ථානවලට බාහිර දේවල් වලට ව්‍යාපාදේ පනවන්න බෑ. ව්‍යාපාදේ පවරන්න බෑ. ව්‍යාපාදේ කියන්නේ සම්පූර්ණයෙන්ම Tamanගේ හිත තුල උද්ගත වන තත්වයක්. තීන මිද්දේ කියන්නේ නිරන්තරයෙන් පින්වත්නි අරමුණු ඔස්සේ හිත දුවන්නේ තීන මිද්දේ නිසා. නිදිමත ආйти වෙන්නේ තීන මිද්දේට. කුසල් අරමුණක හිත පවත්ව ගන්න බෑ. හරීම උදාසීනයි. තුන් නිරන්තරයෙන්ම නිදිමත නිසා ධර්ම මාර්ගයේ ඉදිරි පියවරක් ගැනත් අදහසක් ගන්න බෑ. සමාධියක් හිතේ උපදව ගන්න බෑ. සමහරට මේක වංචක ධර්ම විදියට එනවා. තීන මිද්දේ වගේ කාරණයක් ඇති වෙන එක සාමාන්‍යයෙන් පුද්ගලයාට නිරන්තරයෙන් අත්දකින්න දෙයක්. ඒකට අපි දැනගන්න ඕන තීන මිද්දේ මඩින්න පුළුවන් හොඳම ක්‍රමය තමයි තීන මිද්දේ ඇති උනේ කුමක් නිසාද කියලා හොයලා බලන එක. නිරන්තරයෙන් නිදිමත එනවා නම් නිදිමත එන්නේ ඇයි කියලා හොයලා බලන්න ඕන. සමහර විට නිදිමත ආපු වෙලාවක භාවනා කරන්න ඕනේ නැහැ. භාවනා කරන්න බෑ නිදිමත ආවට පස්සේ. නිදිමතක් ආපු බව දැනගත්තොත් යන්තම් Tamanගේ ඉරියව්ව හරි වෙනස් කරලා පොඩ්ඩක් පාලනය කරගන්න පුළුවන්. නිදිමතක් ආවට පස්සේ ඒක කරගන්න බෑ. බලන්න ඕන මේ නිදිමත ඇයි එන්නේ කියලා. සමහර විට බෙහෙත් අද වගේ කාලෙක නම් හරියට බෙහෙත් පරිහරණය කළාම ඒ බෙහෙත් පරිහරණය කිරීම නිසා Tamanගේ හිතේ අම්මලානික බවක්, අප්‍රාණික බවක්, නිද්‍රාශීලී බවක් ඇති වෙන්න පුළුවන්. ඒත් ඒ වගේ වෙලාවක අපි ටිකක් නිදාගෙන එතනින් පස්සේ වෙනුවෙන් කාලය යොදා ගන්න එක වැදගත්. ඒ වගේ වෙලාවක පින්වත්නි නිදිමත එනකොටම නිදා ගන්නවට වඩා දැන් අපිට නිදිමතක් ආවොත් අපි මොනවද කරන්නේ? අපි ඉක්මනට ඇඳ හොයාගෙන යන්නේ නැද්ද? හොයාගෙන යනවා. නිදිමත ආවට පස්සේ දැන් නම් නිදිමතක් ආවා. ඒ නිසා මං ඉරියව් වෙනස් කර ගන්න ඕන. වාඩි වෙලා ඉන්න ඕන, ටිකක් ඇවිදින්න ඕන, මූණ ටිකක් සෝද ගන්න ඕන. ටිකක් එළිය පහළිය ටිකක් බලන්න ඕන. ඊට පස්සේ බාහිර දේවල් කෙරේ Tamanගේ අවධානය යොමු කර ගන්න ඕන, අරමුණ වෙනස් කර ගන්න ඕන. ටික ධර්ම කරුණු ටිකක් සිහිපත් කරන්න ඕන, පිරිත් සූත්‍රයක් සජ්ජායනා කරන්න ඕන. ටික මූණ අතපය හොඳට අතපොත ගාලා අර ඇඟමැලිකමක් තියෙනවා නම් ඒක ඉවත් කර ගන්න ඕන. මේ විදිහට විකල්ප ගොඩාක් තියෙද්දි අපි නිදිමත ආපු ගමන්ම නින්දට වැටෙනවා කියන එක සාමාන්‍යයෙන් අද ලෝකේ දකින්න හම්බෙන දෙයක්. නමුත් ඒ වගේ කාරණයකට යන්නේ නැතුව Tamanගේ හිත මේ නීවරණයන්ගෙන් මුදවා ගන්න ප්‍රායෝගික වැඩපිළිවෙලක් අපට තියෙන්න ඕන. උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කියන්නේ මොකද්ද? කුක්කුච්ච කියන්නේ මොකද්ද? මේක හොඳට තේරුම් ගන්න ඕන. තමාට මේවා දන්නෙත් නැහැ. මම අද මේ දේශනාවේ මේ කාරණා සරලව හරි පැහැදිලි කරන්න හිතුවේ පංච නීවරණ ධර්ම දහම් පාසල් යන දරුවෝ දන්නවා. සිල් සමාදන් වෙන ගුණ ධර්ම දිනු කරන අය දන්නවා. මේ වගේ ආකෘතියවත් දන්නේ නැහැ. මේක ගොඩාක් ගැඹුරු දේශනාවක් නෙමෙයි. බොහොම සරල දේශනාවක්. පින්වත්නි කුක්කුච්ච කියලා කියන්නේ පසුතැවීම. උද්දච්චය කියලා කියන්නේ හිත විසිරීම. විසිරීම සහ පසුතැවීම එකම කාසිය දෙපැත්ත වගේ. මිනිස්සු හැම වෙලාවකම පසුතැවෙනවා. මොනවා ගැන හිතලාද පසුතැවෙන්නේ? සමහර අය අතීතය ගැන හිතලා පසුතැවෙනවා. සමහර අය අනාගතය ගැන හිතලා පසුතැවෙනවා. සමහර අය වර්තමානයේ ගැන පසුතැවෙනවා. මිනිසුන්ගේ ජීවිතේ පසුතැවීම කියන්නේ ආවේනික දෙයක් බවට පත් වෙලා. මිනිස්සු දන්නේ නැහැ පසුතැවීමක් ඇති වෙන වෙලාවට කොහොමද පසුතැවීම නතර කරගන්නේ. එවනම් අපිට තේරෙනවා අද වෙනකොට උද්දච්ච කුක්කුච්ච වලින් හරියට බැට කනවා. මේවායින් බැට කන ජීවිතය හදාගන්න තියෙන ධර්මයෙන් කියලා මිනිස්සු දන්නේ නැහැ. උද්දච්චය කියලා කියන්නේ හිත විසිරෙනවා. එතකොට හිත විසිරෙනකොට යම් කෙනෙකුට හිත එකම අරමුණක් තියාගෙන භාවනාවක් කරන්නත් බෑ. ගිහි ජීවිතේ පවා කොච්චර අසාර්ථකද? හිතේ සමාහිත බවක් ඇති වෙන්නේ නැහැ. සමාහිතෝ භික්කවේ යථාභූතං පජානාති. සමාහිත වූ විසින් යථාර්ථය, චතුරාර්ය සත්‍ය, සම්මාදිට්ඨිය ආදී කාරණා පිළිබඳ දැනගන්නවා. මේ විදියට දැනගන්නවා නම් පසුතැවීම සහ හිත විසිරෙන ගතිය නිසා Tamanට ධර්ම මාර්ගයක් ඉදිරියට යන්නත් බෑ. අඩුම කාමභෝගී ජීවිතය කරන රැකියාවක්වත් හරියට කරන්න බෑ. දැන් භාවනා කරන කෙනෙකුට නම් මේ උද්දච්ච කුක්කුච්චය කියන්නේ පසුතැවීම සහ විසිරීම
නතර කරගෙන භාවනා කරන්න ඕන නම් පැය භාගයක් විතර බොහෝම සිහියෙන් ගත කරන්න. දැන් මම විකල්පයක් කියන්නේ. පැය භාගයක් විතර ඔබට ඕන නම් පුළුවන් සිහියෙන් ගත කරන්න. දැන් භාවනා කරන්න කලින් ගොඩාක් දිනක් විඳවන ප්‍රශ්නයක් මේක. හිත විසිරෙනවා කියලා අපිට කියන්නේ හැම වෙලාවෙම. හිත විසිරෙනකොට අපිට පුළුවන් පැය භාගයක් විතර භාවනා කරන්න කලින් ඔක්කොම සිහියෙන් කරනවා වැඩ. හැම වෙලාවක මේක අලුත් ශ්‍රාවකයෙකුට කරගන්න බෑ. නමුත් එයා වැසිකිලි කැසිකිලි කරත් සිහියෙන් කරනවා. තේ එකක් බිව්වත් සිහියෙන් කරනවා. වාඩි වෙලා හිටියත් සිහියෙන් වාඩි වෙලා ඉන්න තැන සිහිය පවත්වගෙන ඉන්නවා. අන්න ඒ විදිහට කරලා ධර්ම මාර්ගයේ කෙරේ අවතීර්ණ වෙන්න උද්දච්ච කුක්කුච්චේ බොහෝම ලේසියෙන් මැඩ පවත්ව ගන්න ඒ පුද්ගලයාට පුළුවන්. ඊළඟ කාරණේ තමයි විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ සැකය. අපිට හරියට සැක තියෙනවා. මොනවා ගැනද අපිට සැක තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ ගැනත් අපිට සැක තියෙනවා. ධර්මයේ ගැනත් සැක තියෙනවා. සංඝයා ගැනත් සැක තියෙනවා. දැන් මෙහෙම කියද්දි කෙනෙක් කියන්න පුළුවන් අපිට නම් සැක නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ සරුවඥතා ඥානය කියද්දී උදාගිරට පැන නැංගිච්ච සරාසඳ මඩලක් වගේ බුදුරජාණන් වහන්සේ අවකාශයට පැන නැගලා බුදුරජාණන් වහන්සේ විසින් යමහා මහ පෙළහර පෑවා කියනකොට මිනිසුන්ට සැකයි එහෙම කරන්න පුළුවන්ද කියලා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ ගැන අපිට සැකයි. ධර්මයේ ගැන සැකයි. උතුරු කෙනෙක් කියන්න පුළුවන් නෑ අපිට සැක නෑ කියලා. නමුත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ නිරේ ගැන වදාලා, പ്രേත ලෝකේ ගැන වදාලා, ඇහැට පේන්නේ නැති ජීවීන් ගැන වදාලා. උතුරු මේ කාරණා කියනකොට සාමාන්‍ය කෙනෙක් හිතන්න පුළුවන් කොහෙද එහෙම ජීවීන් ඉන්නේ? ඕ අපි ඇහැට දැකලා නෑ. අන්න ධර්මයේ ගැන සැකයි. උතුරු විචිකිච්ඡාව කියන්නේ අපිට ගොඩාක් පවතිනවා নানা ආකාර සැක බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝයා ගැන, ඊට පස්සේ පෙර ජීවිතය ගැන. සමහර අය පෙර ජීවිතේ සැක කරනවා. ඊට පස්සේ සමහර අය සැක කරනවා පසු ජීවිතය ගැන. මරණින් පස්සේ උපතක් තියනවද දන්නේ. ඕවා මේ ආගමික කණ්ඩායම් විසින් මවා පෙන්නපු දෙයක් දන්නේ නැහැ. නැවත උපතක් කරා තියනවද, උපතක් කරා යනවද, උපතක් සිද්ධ වෙන්නේ කොහොමද, ඉපදෙද්දී සතර අපායට වැටෙනවා. ඕවා කාටද විශ්වාස කරන්න පුළුවන්? මේ විදිහට පසු භවය ගැනත් සැක තියෙනවා. ඒ වගේම සමහර අය ඉන්නවා පෙර භවයයි පසු භවයයි මේ භව දෙකම ගැනත් සැක තියන අය ඉන්නවා. පටිච්ච සමුප්පාදය ගැන මිනිසුන්ට සැකයි. අවිද්‍යාව නිසා සංඛාර ඇති වෙනවකම කොහොමද එහෙම ඇති වෙන්නේ? ඕවා නිකන් හුදු සංකල්ප වෙන්න බැරිද? මේ වගේ සැක හිතෙන්න පුළුවන්. ඒ වගේම ත්‍රිශික්ෂාව ගැනත් සැක තියෙනවා. සීලය ගැන, සමාධිය ගැන, ප්‍රඥාව ගැන මිනිසුන්ට සැකයි. දැන් සමාධිය ගැන උනත් සැක තියෙන්න පුළුවන්. භාවනා කරා කියලා ඔහොම සමාධියක් උපදිනවද? ප්‍රීතිය කියලා එකක් ඇති වෙනවද? පස්සද්ධිය කියලා එකක් ඇති වෙනවද? සුඛයක් ඇති වෙනවද? ඕවා හුදු කතාන්දර විය නොහැකිද? මේ විදිහට සීල සමාධි ප්‍රඥා නම් වූ ත්‍රිශික්ෂාව ගැනත් සැක තියෙන්න පුළුවන්. පින්වත්නි මේ සැකය ඇති වුණොත් එහෙම එයාට ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න බෑ. සැකය විසින් යාගේ ආධ්‍යාත්මය වනසනවා. සැකය විසින් ධර්ම මාර්ගයේම වනසලා දානවා. ඊට අමතරව අපිට පුළුවන් නීවරණ හැටියටම අරතිය වගේ දේවලුත් ගන්න. පටිසම්භිදා මග්ගේ වගේ තැන්වල අරතිය අකමැත්ත මේක ව්‍යාපාදේ නෙමෙයි. අරතියත් ඇතැම් වෙලාවට නීවරණයක් විදිහට පෙන්නලා තියෙනවා. අවිජ්ජා නීවරණය. අවිද්‍යාවත් නීවරණයක් විදිහට පටිසම්භිදා මග්ගේ පෙන්නනවා. එතකොට අරමුණු වල මුලා වෙන ස්වභාවයක් තියෙනවා. ඒකට තමයි අවිද්‍යාව කියන්නේ. එහෙම නැතුව මෙතන අවිද්‍යාව කියන්නේ රහත් අවබෝධයටපත් වෙච්ච කෙනෙක්ගේ පවතින අවිද්‍යාව නෙමෙයි. අර දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං කියන තැන අවිද්‍යාව දුරු වෙනවා කියලා කියන්නේ. ඒ අවිද්‍යාව නෙමෙයි මෙතන කියන්නේ. අරමුණු වල මුලා වෙන ස්වභාවයක් තියෙනවා හැම වෙලාවකම. රූපයට මුලා වෙනවා, ඇසට මුලා වෙනවා, හිතට මුලා වෙනවා. මේ මුලා වෙන ගතිය කියන එක අවිද්‍යාව. ඒක නීවරණයක් විදිහට ධර්මයේ පෙන්නනවා. සබ්බේසු අකුසලා ධම්මා. පටිසම්භිදා මග්ගේ සියලු අකුසල් ධර්මම නීවරණයක් හැටියට පෙන්වනවා. එතකොට අපට තේරෙනවා සම්පූර්ණයෙන්ම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුජ්ජ විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් පහයි
අරතිය, අවිද්‍යාව, සබ්බේසු අකුසලා ධම්මා කියන තුනත් එක්ක සම්පූර්ණයෙන්ම නීවරණ 8ක් තියෙනවා. මෙන්න මේ නීවරණ 8 විසින් පින්වත්නි ඔබේ හිත වනසන්න දෙන්න එපා. හිත වනසා ගන්න එපා. තමන්ගේ හිත තමන්ගේම සතුරා කරගන්න එපා. බාහිර සතුරෙකුට වඩා අභාවිත සිත ඔබට සතුරුකම් කරන බව මතක තියාගන්න. ඒ වගේම භාවිත හිතක් තියෙනවා නම් අභාවිත හිතේ බඳු හතුරුකමකට අනතුරේ දාද්දී යම් කෙනෙක්ගේ භාවිතා හිතක් තියෙනවා නම් මේ කියපු කාරණා පිළිබඳ නුවණින් විමසලා හිත මේ ධර්මයේ පැත්තෙන් භාවිතා කරලා තිබ්බොත් ඒ භාවිතා කරපු කල්යාණ මිත්‍රයා තරම් කල්යාණ මිත්‍රයෙක්. ඒ හිත තමයි ඔබේ සැබෑම කල්යාණ මිත්‍රයා. ඒ බඳු කල්යාණ මිත්‍රයෙක් මේ ලෝකෙන් ඔබට කවදාවත් මුණ ගැහෙන එකක් නෑ පින්වත්නි. ඒ නිසා සැබෑම කල්යාණ මිත්‍රයා ඔබේ හිතයි. ඔබේ හිත කල්යාණ කරගන්නවද පාපී කරගන්නවද කියන එක ඔබට අයිති දෙයක් මිසක් මට අයිති දෙයක් නෙමෙයි. ඔබ හැම දිනාගේම ජීවිතේ භාවිතා හිතක් තුලින් නැගී සිටීම පිණිස මේ දේශනාව උපකාර වේවා කියන අදිෂ්ඨානයෙන් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.